समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අපේ ජීවිතය තුළ අපට මේ දුක අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි ඉපදෙමින් මැරෙමින් මේ සංසාර ගමන යන්නේ. ඒතර දුක අවබෝධ කරගන්න බැරිවීම මූලික හේතුව උනේ, ඒ කියන්නේ දුක අවබෝධ කර ගැනීමට නොහැකි වීමට මූලික හේතු උනේ ඒ අවබෝධයේ පිණිස අවශ්‍ය ධර්මයක් අපට ලෝකයෙන් මුණ ගැහුනේ නැතිකම. ඒත් එක්කම අපට උන දෙයක් තමයි අවබෝධය කරා Tamanගේ ජීවිතය ගොඩනගා ගන්නකොට ඒ අවබෝධයට පාදක වන මූලික ධර්මය ඇහුණත් අපට ඒ ධර්මය ඇහෙන මොහොතේ ඇහෙන වෙලාවේ අපි තුල ආධ්‍යාත්මික විමසීමක් තියාගන්න බැරි වීම. එතකොට මේ දෙපක්ෂයම සම්පූර්ණ වෙන්නේ ප්‍රඥාවටමයි. ප්‍රඥාව නැති කෙනෙකුට සමහරට එළියෙන් හොඳට ධර්මය ඇහෙනවා, ඒක සංවේදී වෙන්නේ නැහැ. සමහරට තමන් සංවේදීව ඉන්නවා, තමන්ගේ සංවේදීකමේ ධාරිතාවයේ හැටියට එළියෙන් ධර්මයක් ඇහෙන්නේ නැහැ. මේක තමයි ලොකුම අවුල. නැලී ධර්මයේ ඇහෙනකොට අනේ මේ ධර්මයේ මොන තරම් මනහරයිද, මේ ධර්මයේ මට නිවෙන්න මොන තරම් උදව් කරන දෙයක්ද, ඇත්තටම මේ ධර්මයේ තුල වාසය කරන මට මොන තරම් යහපතක් සැලසෙනවාද කියලා තමන්ගේ ඇතුලෙන් තමන්ව විමසන්නත්, ඒ විමසීමට සාපේක්ෂව එළියෙන් ධර්මයක් ඇහෙනවා කියන්නේම කුසලතාවයට අමුතුවෙන් කුසලයක් ලෝකෙට ගිහින් හොයන්න එපා. අනේ මට කුසලයේ මදිද දන්නේ නැහැ, පින මදිද දන්නේ නැහැ කියලා ඔබ කලබල වෙන්නත් එපා. ඒ පිනටම තමයි ඔබට එළියෙනුත් ධර්මයේ ඇහෙනවා. ඔබ තුලත් කුසලතාවය සම්පූර්ණ වෙලා තියෙනවා. ඔබ තුල මේ දහම් පිපාසයක් තියෙනවා, ධර්මයේ කෙරෙහි මා පුදුමාකාර ඡන්දයක් තියෙනවා නම් ඒ ඡන්දය අවබෝධය කරා ඊටාම වැදගත් අවධියක්. තමන් තුල සාක්ෂාත් කරගත යුත්තේ සීලස්කන්ධයයි. තමා තුල සාක්ෂාත් කරගත යුත්තේ සමාධිස්කන්ධයයි, පඤ්ඤාස්කන්ධයයි, විමුක්තිස්කන්ධයයි, විමුක්ති ඥාන දර්ශනස්කන්ධයයි. මෙන්න මේ ටික සාක්ෂාත් කරගන්නකොට ඒ සාක්ෂාත් කරගන්න ශ්‍රාවකයා තුල පින්වත්නි අවබෝධය සකස් වෙනවා. එතකොට මේ අවබෝධය සකස් කර ගැනීමට අදාළ මූලික පරිකල්පනයන් අපි ධර්මයේ ඔස්සේ ගොඩනගා ගැනීමේ කුසලතාවයක්, කැමැත්තක් අපි හැම කෙනෙකුටම පින්වත්නි තියෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා, මහණෙනි, මේ ලෝකේ දුකත්, දුකේ හට ගැනීමත්, දුකේ නිරෝධයත්, දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවත් අපට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි ඔබත් මමත් අපි දෙදෙනාම මේ සංසාරේ ඇවිදින්නේ. ඒ කියන්නේ ඔබයි මමයි අප දෙදෙනාම තථාගතයන් වහන්සේ හිමයි වදාළේ. ඔබයි මමයි අපි දෙදෙනාම ඉපදෙමින් මැරෙමින් මේ සංසාරේ ඇවිද යන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය අපට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය අපට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍ය අපට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව ආර්ය සත්‍ය අපට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේම වෙන මොකක්වත් නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා අපි හඳුන්වන්නේම
මේ පංචස්කන්ධ දුක අවබෝධ කරගන්නවා කියන එකයි. එතකොට පංචස්කන්ධ දුක අවබෝධ කර ගැනීමට තමයි අපි දුක ගැන තේරුම් ගත යුත්තේ. කෙනෙක් අහන්න පුළුවන් මේ දුක ගැනම කියනවා. දුක ගැනම කොයි වෙලෙත් මතක් කරනවා. ඉතින් දුකට වඩා වැඩියෙන් මොකුත් කියන්න බැරිද? ඇයි මේ ලෝකේ සැප ගැනයි කතා කරන්න බැරි අපිට? සැප ගැන කතා කරලා ඇයි අපි තුල සැපේ කෙරෙහි උනන්දුවක් උද්වේගයක් හදන්න බැරි කියලා කෙනෙක් අහන්න පුළුවන්. නමුත් ඇත්තම කතාව තමයි මේ ලෝකේ දුක අවබෝධ කරගත්තට පස්සේ මේ හැම සැප විහරණයක් තුළම හැම සුඛ සහගත වේදනාවක් තුළම හැම සැප විඳීමක් තුළම අපට පැහැදිලිව දැක ගන්න පුළුවන් මේ සියලු සැප වේදනා හටගෙන නිරුද්ධ වී යන ධර්මයන් හැටියට. ඒතර සැප වේදනාවක අග අන්තිමටම සැප වේදනාවේ නිමාවත් සමග ඒ සැප වේදනාවේ කෙලවර දුක ගැට ගැසී ඇති නිසා මේ ලෝකේ දුකෙන්ම පිරී ඇති නිසා සැපයක් නැහැ කියලා කියන්නේ ආස්වාද ජනක බවක් තියෙන්න පුළුවන්. නමුත් ඒ ආස්වාද ජනක බව අභිබවා ගිහින් ලෝකේ දුකෙන්ම පිරුණු ස්වභාවයක් දුක මත පිහිටි ස්වභාවයක් තියෙන බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. නිසා දුක අවබෝධ කරගත්තට පස්සේ එයාට දුක මත විඳවන්නේ නැති දුක්ඛ දායක තත්වයන් ඉදිරියේ හඬන්නේ වැළපෙන්නේ නැති උපේක්ෂා විහරණයකින් යුතු ශ්‍රාවක භාවයක් ගොඩ නැගෙනවා. මොකද දුක කියන්නේ උපන් සත්වයාට උරුම දෙයක්. උපන් සත්වයා දුක අතේ මිටි කරගෙනයි ඉන්නේ. ඒ නිසා උපන් සත්වයාට දුක කියලා කියන්නේ මහා අරුමයක් නෙමෙයි. ඉපදුණු අපි කොහොමත් දුක බලාපොරොත්තුෙන් සිටිය යුතුයි. මේ ලෝකේ දුකෙන්ම පිරිච්ච තැනකයි අපි ඉන්නේ. ඒ උභය අන්තේම පවතින නිසා අවබෝධයටත් අපිට හරි පහසුවක් තියෙනවා. ඒ කියන්නේ අවබෝධයට පහසු වෙන්නේ සැප විතරක් තිබ්බනම් අවබෝධය කරා යන්නත් අමාරුයිනේ. දැන් සමහර තැන් තියෙනවා ඊටාම අධික සැප සහිත තැන්. සමහර දිව්‍ය තල තියෙනවා. දැන් දිව්‍ය ලෝකවල සැපේමනේ තියෙන්නේ. දිව්‍ය ලෝකවල පිළිකා රෝගීන් ඉන්නවද? නැහැනේ. දිව්‍ය ලෝකවල වැඩිහිටි නිවාස තියනවද? ළමා නිවාස තියනවද? රෝහල් තියනවද? දෙවිවරුන්ට දිව්‍ය රෝහල් කියලා. එහෙම ඒවා නැහැනේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක අතරත් බොහෝම ඉහළ දීර්ඝායුෂ සම්පත්තිය තියෙන දිව්‍ය තල තියෙනවා. ඒවයේ සැපයමයි තියෙන්නේ පින්වත්නි. සැපයමයි තියෙන්නේ. එතකොට මේ සැප සහගත තැනකට ගියාට පස්සේ ඒගොල්ලන්ට දුක අවබෝධ කරගන්න එහෙම බෑ කියලා නෙමෙයි කියන්නේ. දුක අවබෝධ කරන එක කොච්චර අමාරුද. හැබැයි අපිට අපි තුලින් දුක අත්දකින්නකොට අනේ මේක මොන්න තරම් කරුමක්කාර තත්වයක්ද මේක මොන්න තරම් දුක්ඛදායක තැනක්ද කියලා Tamanට ප්‍රත්‍යක්ෂව දුක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා ඒකයි මනුස්ස ලෝකයේ දෙවිවරුන්ටත් වඩා අවබෝධය කරා එන්න ඉතා පහසු තැනක් වෙන්නේ. අවබෝධය කරා එන්න ඉතාම පහසුයි. එතකොට මේ අවබෝධය කරා එන ශ්‍රාවකයෙකුට මේ පිළිබඳ ඉතා ගැඹුරින් තේරුම් ගන්නකොට අපට තේරෙනවා බුද්ධ දේශනාවක් තියෙනවා අනුසය පහන සූත්‍රය කියලා. දැන් මේ දුක පිළිබඳ අවබෝධ කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන ශ්‍රාවකෙක් අනුසය ප්‍රහාණය කරගන්න ඕන. නිරන්තරයෙන් අනුසය සකස් වීම ස්කන්ධයන් පදනම් කරගෙන ගොඩ නැගෙන්නේ. අනුසය පහන සූත්‍රය දේශනා කරන්නේ මගේ මතකයේ හැටියට සවැත් නුවර ජේතවනාරාමයේමයි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චක්කුංකෝ බික්ඛු අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජං පහීයති. මහණෙනි මේ ඇස වනාහි අනිත්‍ය වශයෙන් කවුරු හරි කෙනෙක් දැනගන්නවා නම් එතකොට ඇස සම්බන්ධ අනිත්‍ය වශයෙන් යා අත්දකිනවා නම් අනිත්‍යතාවය අත්දකිනවා නම් විද්‍යා උප්පජ්ජති. එතනයි මහණෙනි විද්‍යාව උපදින්නේ. රූපේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහීයති. ඒ වගේම මහණෙනි යම් කෙනෙක්
රූපය වනාහි අනිත්‍යතාවය ඊට පැහැදිලිව දැනගන්නවා නම් එයා තුළ තමයි අනුසය ප්‍රහාණය වෙන්නේ. එයා තුළ අනුසය ප්‍රහාණය වෙනවා. චක්කු විඥානං අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහියති. යම් වෙලාවක මහණෙනි චක්කු විඥානීය පිළිබඳ අනිත්‍යතාවය දැනගන්නවා නම් ඒ දැන ගැනීම තුල ඒ ශ්‍රාවකයා තුල අනුසය ප්‍රහාණය වෙනවා. චක්කු සම්පස්සං ඥානතෝ පස්සතෝ අවිජ්ජං පහියති. ඒ වගේම මහණෙනි මේ කාරණා තුනේ එකතු වෙච්ච තැන යම් වෙලාවක අනිත්‍ය වශයෙන් දන්නවනම් දැනගන්නවා නම් එතන අනුසයයි ප්‍රහාණය වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ චක්කු සම්පස්සජා චක්කු සම්පස්සං පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහියති. එතකොට චක්කු සම්පස්සේ නිසා යම් වෙලාවක සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් උපදිනවා නම් ඒ සැප වේදනාව හෝ දුක් වේදනාව යම් කෙනෙක් දැනගන්නවා නම් දැක ගන්නවා නම් ඒ දැන ගැනීම පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ අනුසයයි ප්‍රහාණය වෙන්නේ කියලා. එතකොට මේ අනුසය ප්‍රහාණය වෙනකොට විඥං uppajjati එතනයි විද්‍යාව කියන එක පහළ වෙන්නේ කියලා ඇස කන නාසය දිවකය මනස කියන මේ සියල්ලටම බුදුරජාණන් වහන්සේ මේ විදියටම අපට පැහැදිලි කරලා දේශනා කරනවා. එතකොට අනුසය ප්‍රහාණය වෙනවා, අනුසය තුනී වෙනවා, අනුසය අනිත්‍ය වශයෙන් දකින ශ්‍රාවකයා තුළ අනුසේ අතාර්ථය පිළිබඳ අවබෝධයකට එනවා. හැබැයි දැන් මෙතන බුදුරජාණන් වහන්සේ චක්කුං කෝ භික්කවේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහියති කියපු තැන, ඒ කියන්නේ ඇස පිළිබඳව දන්නා කෙනා තුල, දකින කෙනා තුල අවිද්‍යාව ප්‍රහාණය වෙනවා, අනුසේ ප්‍රහාණය වෙනවා කියලා කිව්වේ මෙතන මේ ක්‍රියාවලිය ASCII. එතකොට ඇසද රූපයේද චක්කු විඥානයේද චක්කු සම්පස්සේද චක්කු සම්පස්සජා වේදනාවද කියන මෙන්න මේ ස්වභාවය තුල හරියට පැහැදිලිව නුවණ හදාගත්තොත්, පැහැදිලිව දැනගත්තොත්, ඒ පැහැදිලිව දැනගත්ත පුද්ගලයා තුල, ඒ පැහැදිලිව දැනගත්ත ශ්‍රාවකයා තුල අනුසය ප්‍රහාණය වෙනවා. ඒතකොට මේ අනුසය ප්‍රහාණය වෙනකොට විඥං uppajjati විද්‍යාවයි පහළ වෙන්නේ, විද්‍යාවයි උපදින්නේ එතන. එතන වෙන මොකක්වත් උපදිනව නෙමෙයි. එතන විද්‍යාවයි උපදින්නේ. එතකොට විද්‍යාව උපදිනකොට, විද්‍යාව උපදින තැනක, විද්‍යාව පහළ වෙන තැනක බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව දේශනා කරනවා විද්‍යාව පහළ වුණොත්, විද්‍යාව ඉපදුනොත් ඒ විද්‍යාව උපන් තැනක සම්පූර්ණයෙන්ම සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. දැන් මේ කිව්වේ ඇසද රූපේද චක්කු විඥානේ චක්කු සම්පස්සේද චක්කු සම්පස්සජා වේදනාවද කිව්වට මෙතන අනිත්‍යතාවේ පංචස්කන්ධයේම අනිත්‍යතාවය තමයි මේ දකින්නේ. ඒක වෙනත් විදියකින් පැහැදිලි වුණාට මෙතන මේ ඇසේ කතාවත්, රූපේ කතාවත්, චක්කු විඥානේ කතාවත්, චක්කු සම්පස්සේ කතාවත්, චක්කු සම්පස්සජා වේදනාවේ කතාවත් යම් ශ්‍රාවකෙක් පැහැදිලිව දැනගත්තොත්, ඒ පැහැදිලිව දැනගත්ත කෙනා තුළ පංචස්කන්ධය පිළිබඳව යථාර්ථ අවබෝධයමයි ඇති වෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේ දෙක අතර අන්තර් සම්බන්ධය ගැන අපි ඊට කලින් කියලා තියෙනවා. තව එකක් තියෙනවා. දැන් මේ අනුසය පහාන සූත්‍රයේනේ. අනුසය සමුග්ඝාත සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක ඇස තුල අනාත්මය දැක්කොත්, ඇසේ අනාත්මය දැක්කොත්, ඒ ඇසේ අනාත්මය දකින්න තැනක සම්පූර්ණයෙන්ම අනුසය සහ මුලින්ම නැති වෙලා යනවා කියලා. එහෙනම් ඒකට කියන්නේ අනුසය සමුග්ඝාත සූත්‍රය. අනුසය සමුග්ඝාත සූත්‍රයට අනුව අපට පැහැදිලි වෙනවා අනාත්මය දැක්කොත් තමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චක්කුං කෝ බික්කු අනත්තතෝ ඥානතෝ පස්සතෝ යම් වෙලාවක පින්වත් මහණෙනි ඇසේ
අනාත්මය දැක්කොත් එතන ඒ අනාත්මය දැනගත්තොත් ඥානතෝ පස්සතෝ දැනගත්තොත් දැකගත්තොත් එතන අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ ආශ්‍රවයන් අනුසේ ධර්මයන් සහ මුලින්ම උදුරලා දැම්ම වෙනවා. එහෙනම් මුලින්ම උදුරලා දැම්මොත් තමයි නැවත උපතක් කරා නොයන මට්ටමට අපේ හිත හැදෙන්නේ පින්වත්නි. නැවත හිත හැදෙන්නේ. එතකොට මේක ඇසටත් වළංගුයි, ඇසේ ක්‍රියාවලියටම වළංගුයි. එතකොට කනද, නාසයද, දිවද, කයද, මනසද කියන ඇසේ ක්‍රියාවලිය, කනේ ක්‍රියාවලිය, නාසයේ ක්‍රියාවලිය, දිවේ ක්‍රියාවලිය, කයේ ක්‍රියාවලිය, මනසේ ක්‍රියාවලිය මේ සියල්ලම පිළිබඳව අනිත්‍යතාවයේ දැකීම පිණිස අනිච්ඡානුපස්සනාව වඩන්නත් ඕන. අනාත්මය දැකීම පිණිස අනුසේ සමුග්ඝාත වශයෙන් ඉවත් කරලා දාන්න නම් සහ මුලින්ම උද්දුරලා ගලවලා නැවත අභාවයටම පමුණවන්න නම් අනිවාර්යෙන් අනාත්මය දකින්න ඕන. ඒ කියන්නේ අනිත්‍යයි අනාත්මයයි අනිවාර්යෙන් දකින්න ඕන. ඒ දැක්ම තුල තමයි අවබෝධය කරා යන්නේ. එතකොට අනාත්මය ඇසේ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනාවේ අනාත්මය දකින්නවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒ පුද්ගලයා පංචස්කන්ධ ධර්මයන්ගේම අනාත්මය තමයි දකින්නේ පින්වත්නි. පංචස්කන්ධ ධර්මයන්ගේම අනාත්මයම තමයි දකින්නේ. මේ හැම ක්‍රියාවලියක් තුලම ඔය අපි කතා කරන ඇතරම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුල පැහැදිලි වෙන ඕනෑම චිත්ත වීතියකදී පවා අපි අත්දකින්නේ ස්කන්ධ ධර්මයන්ගේම හටගෙන නිරුද්ධ වීම තමයි අත්දකින්නේ. ඒවා අපි කටපාඩම් කරගෙන මතක තියාගෙන හිටියට පින්වත්නි මේ අපි චිත්ත වීතියක ක්‍රියාත්මක වීම තුළ ස්කන්ධ ධර්මයන්ගේම සමුදය වැය තමයි සිද්ධ වෙන්නේ. ස්කන්ධ ධර්මයන්ගේම සමුදය සහ වැය තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ ක්‍රියාවලිය ASCII තනින් තන සිද්ධ වන මේ ක්‍රියාවලිය පිළිබඳ අපි පැහැදිලි නුවණක් හදා ගැනීම තුළ කියන්නේ මේ ඇස ගැන කතා කළත් මම කියන්න උත්සාහ කරන්නේ කන ගැන කතා කළත් මේ කවර දෙයක් ගැන කතා කළත් ලෙඩවීම ගැන කතා කළත් වයසට යෑම ගැන කතා කළත් මරණය ගැන කතා කළත් ජාතිය ගැන කතා කළත් ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමමයි සිද්ධ වෙන්නේ කියලා මේ හැම සිද්ධාන්තයක් තුළම දැක ගැනීමේ කුසලතාවය අප හැම කෙනෙකුටම තියෙන්න ඕන. ඒ කුසලතාවය තමන් තුළින්ම අත්දැක ගන්න ඕන. ඒ තමන් තුළින්ම අත්දැක ගන්නකොට පින්වත්නි අපිට බලාගෙන ඉද්දී අවබෝධය කරා යන්න නිවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට චක්කුද්්වාරික චිත්ත වීතිය අනුව බැලුවත් සෝතද්්වාරික ගානද්්වාරික කියලා මෙහෙම කතා කරගන්න පුළුවන්. චිත්ත වීති අනුව බැලුවත් ස්කන්ධ ධර්මයන්ගේම පහළවීමක් තමයි තියෙන්නේ. ඉතින් මේ දෙක එකට සමපාතව ගලපන්න නම් පැය දෙකක් තුනක් යනවා. නමුත් ඒකට අදාළ අපේ දේශනාවක් නෙමෙයි. අපි ඒක දේශනාවක් ඒ ගැනත් කරලා තියෙනවා මීට කලින්. පින්වත්නි චක්කුද්්වාරික චිත්ත වීති අරගෙන බැලුවත් දැන් චක්කුද්්වාරික චිත්ත වීතියේදී මම චිත්ත වීති ගැන නෙමෙයි මේ දේශනාවේ කතා කරන්නේ. මොකද මට මේ දේශනාවට අදාළ විශේෂපතයත් එක නෙමෙයි. දැන් චක්කුද්්වාරික චිත්ත වීතිය ගමුකෝ භවාංග සන්තතිය සිඳිලා පින්නත්නි පංචද්වාරික සිත විසින් තමයි අර දොරටුවට හරවන්නේ. ඒක ක්‍රියාසිතක් පින්වත්නි. විපාක සිතක් නෙමෙයි. එතකොට මේ භවාංග සන්තතිය සිඳිලා පංචද්වාරික සිත විසින් දොරටුවට හරවනකොට ඒක ක්‍රියාසිතක්. ඊට පස්සේ චක්කු විඥානය පහළ වෙනවා. ඒ තමයි විඥානස්කන්ධේ පහළවීම. අපි මේ වචන වෙන වෙන විදියට කතා කළාට පින්වත්නි මේ විඥානස්කන්ධයේ යම් තැනක පහළවීමක් තිබුණොත් ඊට අනුව නේද සංඥාස්කන්ධයේද වේදනාස්කන්ධයේද සංකාරස්කන්ධයේද විඥානස්කන්ධයේද මේ සංකාරස්කන්ධයේද ඒ නාම ධර්මයේ සුරින් රූපස්කන්ධයේද පහළවීමක් සිද්ධ වෙනවා කියලා අපි කියන්නේ. එතකොට භවාංග සන්තතිය සිඳිලා පංචද්වාරජන සිත දොරටුවට හරවනකොටම ඒක ක්‍රියා චේතනාවක්. ඊට පස්සේ චක්කු විඥානය පහළ වෙනවා.
එතකොට ඊට පස්සේ චක්කු විඥානේ පහළ වෙනවා. ඊට පස්සේ පින්වත්නි අපි කතා කරන මේ රූප සංචේතනාව කියන එක. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා මේ කියන්නේ සංකාරස්කන්ධයනේ. රූප සංචේතනා ඇත්තටම ඔය අභිධර්ම ක්‍රමයට අනුව රූප සංචේතනාව කියන්නේ ක්‍රියාසිතක්. ක්‍රියාසිතක් විපාකසිතක් නෙමෙයි. එතකොට ඊට අනුව පින්වත්නි කුසල් විපාක චක්කු විඥාන සිත හෝ අකුසල් විපාක චක්කු විඥානය පහළ වෙනවා. එතකොට කුසල් සහගත කුසල් විපාක චක්කු විඥාන සිත හෝ ඇහෙන් දකින ලෝකයේ තුල ගොඩනැගෙන මනාපමනාපකන් සහිත ක්‍රියාවලිය තුල අත්දකින අත්දැකීම තමයි මේක. කුසල් විපාක චක්කු විඥාන සිත හෝ අකුසල් විපාක චක්කු විඥාන සිත පහළ වෙනවා. ඊට අනුව තමයි Tamange හිතට නොයෙක් සංස්කාර ධර්මයන් ගලාගෙන ඉන්නේ. මේ අපි මේවා හරියට ගණන් හිලව් ඇතුව මතක තියාගෙන කටපාඩම් කරගෙන හිටියට මේ හැම තැනකම ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක්මයි තියෙන්නේ පින්වත්නි. ඊට පස්සේ ඔය චිත්ත වීතියේදී කතා කරනවානේ ඔබට මතක ඇති සම්පටිච්ඡන කියලා ස්වභාවයක්. සම්පටිච්ඡන කියලා. එතකොට සම්පටිච්ඡන කියන්නේත් විපාක සිතක්. ඊට පස්සේ සම්තීරණ සිත කියලා එකක් කතා කරන්නේ. අසවල් දේ කියලා තීරණය කරන්නේ. සම්තීරණ. එතකොට මේ චක්කුද්්වාරික චිත්ත වීතිය අනුව පහළ වෙන සම්තීරණ කියන එකත් විපාක සිතක්. දැන් මේ අභිධර්මයේ ගැන හිම ගොඩාක් දන්න අය කලබල වෙන්න එපා. දැන් මේ පංචස්කන්ධයයි මේ චක්කුද්්වාරික චිත්ත වීතියකුයි දෙක පටලවන්න හදනවා කියලා හිම කලබල වෙන්න එපා. මම මේ කියන්නේ මේ ඒ චක්කුද්්වාරික චිත්ත වීතියක් තුල හරි චිත්ත වීති කවර චිත්ත වීතියක් තුල වුණත් පින්වත්නි ගැඹුරෙන් බලනකොට ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් තමයි තියෙන්නේ. එතකොට ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් තියෙන්නේ. ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් තියෙන්නේ. එතකොට ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාම පිළිබඳ යම් විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක්ම තමයි චක්කුද්්වාරික සෝතද්්වාරික ආදී වශයෙන් මේ චිත්ත වීති වලිනුත් අපට ප්‍රකට වෙන්නේ. ඒ තැන පහළ වෙනකොට දැන් අපිට හොඳටම පැහැදිලි අපි කියන්නේ අපි මේ සූත්‍ර දේශනා ඇසුරින් පැහැදිලි කරනකොට චක්කු විඥාන සෝත විඥාන ආදී විඥානස්කන්ධේ පහළ වෙනවා කියනකොට අපි එතන කතා කරන්නේ නේ භවාංග සන්තතිය සිඳෙනවා පංචද්වාර්ජන සිත ඊට පස්සේ පහළ වෙනවා මේ දොරටුවට හරවනවා ඊට පස්සේ ඒක ක්‍රියා චේතනාවක් ඊට පස්සේ චක්කු විඥානය පහළ වෙනවා ඔය විදිහට අපි කියන්නේ නේ ඊට පස්සේ රූප සංචේතනාව පහළ වෙනවා චක්කුද්්වාරික චිත්ත වීතියක් තුල නම් ඒ කියන්නේ ඒකත් ක්‍රියාසිතක්. ඉතින් මේ විදිහට අපි කතා කරන ක්‍රියාවලිය තුල පින්වත්නි අපි නිකන් ගණන් හිලව් ඇතුව ඉලක්කම් සහිතව වචන මාත්‍ර සහිතව මේවා මතක තියාගෙන හිටියට පින්වත්නි මේ හැම තැනකම ඊටාම සිවුම්ව විමසලා බලන්න ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක්මයි සිද්ධ වෙන්නේ පින්වත්නි. ස්කන්ධයන්ගේ පහළවීමක්මයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඊට පස්සේ ඔය අපි ඔය දැන් චක්කුද්්වාරික චිත්ත වීතිය ගත්තත් අපිට පේනවා දැන් වොත්තපන සිත කියලා කියන්නේ. ඇත්තටම වොත්තපන සිත කියන්නේ දොරටුවක්. ඒක හරියට දොරටුවක්. මොකද කොයි පැත්තට හරවනවද කියලා තීරණය වෙනවා. යෝනිසෝ මනසිකාරය ජීවිතේ පුහුණු කරලා තිබ්බොත් එහෙම යෝනිසෝ මනසිකාරය තියෙන තැනක අකුසල් චිත්ත වීතියට කුසල චිත්ත වීතියට හරවනවා. අයෝනිසෝ මනසිකාරයේ තිබ්බොත් එහෙම පින්වත්නි ලස්සනයි කියලා හිතනවා නම් ඒ වෙනකොට සම්පූර්ණයෙන් පින්වත්නි අකුසල් චිත්ත වීතිය පැත්තට හරවනවා. මේක එකයි දොරටුවක් කියලා කිව්වේ. වොත්තපනසිත. දැන් මේ විදිහට අපි බලනකොට අපට තේරෙනවා අපි මේ චිත්ත වීති වශයෙන් මම මේ සංක්ෂේපයෙන් නිකන් අකුලලා කිව්වේ මේක ගැන නෙමෙයි කියන්න උමනාව තිබ්බේ. හැම වෙලාවකම පින්වත්නි
මේ චිත්ත වීතිවල කතා කළත් අපිට ඉස්සරහට අවශ්‍ය නැහැ ගැඹුරින් කතා කරගන්නත් පුළුවන්. චිත්ත වීතිවලදී කතා කළත් ස්කන්ධ ධර්මයන්ගේ ඒ තැන විඥානස්කන්ධේ පහළවීම, සංඥාස්කන්ධේ පහළවීම, සංකාරස්කන්ධේ පහළවීම ආදි වශයෙන් ස්කන්ධයන්ගේ පහළවීමක්මයි තියෙන්නේ. ඉතින් මේ දෙක අපි පටලව ගන්න අවශ්‍ය නැති නිසා අපි ඒ තැන අපි ඇහෙන් දකින ලෝකයේ තුල පංචස්කන්ධ ධර්මයක් පහළ වෙනවා කියන එක පිළිබඳව යම් ශ්‍රාවකෙක් අවබෝධ කරගත්තොත් ඒ අවබෝධයේම සෑහෙනවා පින්වත්නි Tamanගේ ජීවිතය තුළ අවබෝධය කරා යන්න. දැන් මේක අභිධර්මයේ මිශ්‍ර කරගන්න උවමනාවක් නැහැ. Taman දැනගත්තොත් මම මේ රූපය අත්දකින්නකොට රූපය දැකීම මාත්‍රය තුළ මා තුළ පංචස්කන්ධ ධර්ම ටිකක් පහළ වීමක් හැර මෙතන මොකක්වත් වෙන්නේ නැහැ කියලා Tamanට දැක ගන්න පුළුවන් වුණොත් ඒ දැක්මම ප්‍රමාණවත් මහ හරබර වචනයක නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහ බර වචන, ගැඹුරු වචන නැති වෙන්න පුළුවන්. නමුත් Tamanට තේරුණොත් මේ ඇහෙන් දැකීම තුල චක්කු විඥානයයි පහළ වෙන්නේ, ඊට අනුව හඳුනා ගන්නකොට සංඥා ස්කන්ධයයි පහළ වෙන්නේ, ඊට අනුව සිතුවිලි ගන්නකොට සංකාර ස්කන්ධයයි පහළ වෙන්නේ, ඊට අනුව මේ කියන්නේ සුඛ වේදනා, දුක් වේදනා ඇති වෙනකොට අත්දකින්න රූපේ පදනම් කරගෙන වේදනා ස්කන්ධයයි පහළ වෙන්නේ. මේ නාම ධර්ම ඇසුරෙන් රූපයයි නැවත නැවත හටගෙන නිරුද්ධ වෙන්නේ කියලා මේක Tamanට තේරෙන ශෛලියකින් තේරෙන භාෂාවකින් තේරුම් ගත්තට පස්සේ එයාට බාහිර රූපේ කෙරෙහි තණ්හාවක් ඇති වෙන්නේ නැත්නම්, ඡන්දයක් ඇති වෙන්නේ නැත්නම්, නන්දියක් ඇති වෙන්නේ නැත්නම්, රාගයක් ඇති වෙන්නේ නැත්නම් එයා නිවෙනවා. එච්චරයි. ආයි මොනවද බර වචන? එතකොට අපි උත්සාහ කරන්න ඕන අත්දකින්න ලෝකයේ තුල නන්දියක්, රාගයක්, ඡන්දයක්, තණ්හාවක් ඇති නොවන විදියට අත්දකින්න නම් Tamanට තේරෙන භාෂාවකින් තේරෙන වචන ටිකකින් මේක තේරුම් ගන්න උත්සාහ කිරීම ප්‍රමාණවත්. එච්චරයි. දැන් අපිට ඇහෙන් රූපේ දැක්කහම, කනෙන් ශබ්ද ඇහුවාම, නාසයෙන් ගඳ සුවඳ දැනුණාම, දිවෙන් රස දැනුණාම අපිට පින්වත්නි ඒවා කෙරෙහි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තණ්හාවක් උපදිනවා. දැන් අපි උත්සාහ කරන්න ඕන මෙතන නන්දියක්, රාගයක්, තණ්හාවක්, ඡන්දයක් ඇති නොවන විදියට ලෝකේ පරිහරණය කරන්නයි. ඒත් ලෝකේ පරිහරණය කිරීම පිණිස තමයි අපි නාම රූප විභාගය තුලින් තේරුම් ගන්න, ස්කන්ධ විභාගය තුලින් තේරුම් ගන්න, ආයතන විභාගය තුලින් තේරුම් ගන්න, පටිච්ච සමුප්පාද කුසලතාවය තුලින් තේරුම් ගන්න, ධාතු කුසලතාවය තුලින් තේරුම් ගන්න මේක. ඒතර ඒක තේරුම් ගන්නකොට අපිට අපි පින්වත්නි වෙන වචන ටිකකින් හරි කමක් නැහැ. වෙන මොනවා හරි වචන ටිකකින් හරි කමක් නැහැ. නන්දියක්, ඡන්දයක්, රාගයක්, තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැති විදියට අපි ඇහෙන් අත්දකින්න ලෝකේ පරිහරණය කරනවා නම් ඒ ඇහෙන් පරිහරණය කරන ලෝකේ පදනම් කරගෙන එයාට පින්වත්නි නැවත නැවත මේ කර්ම සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. તો නැවත නැවත කර්ම සකස් වීමක් සිද්ධ වෙන්නේ නැතුව ඒක ස්ථාවර විදියටම අත්දැකීම පිණිස අපි කරන්න ඕන එක එකව කටපාඩම් කරන එක නෙමෙයි, හොඳට භාවනාවක් කෙරෙහි අපේ අවධානය යොමු කරගන්න එක. ඒකට අදාළ විපස්සනා පර්යායන් පිළිබඳ අපි විශාල දේශනා ගොඩක් කරලා තියෙනවා. ඒකට අනුව අපේ හිත පුහුණු කරන්නටයි තියෙන්නේ. ඒ වගේම යම් වෙලාවක මේ සමාධිය නැහැ කියලා වුණත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. සමාධිය නැහැ කියලා වුණත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. එතකොට සමාධිය සාරයක් වශයෙන් ගත්තොත් එහෙම යා තුළ යම් කිසි පසුබෑමක්, හිත තුළ මහා වික්ෂිප්ත භාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ මේ එක්තරා වෙලාවක මට මතක විදියට අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක්ගෙන් අර මේ පස්වග මහණුන්ගේ අස්සජී කියන මහරහතන් වහන්සේ නෙමෙයි, අවබෝධය කරා යෑමේ කුසලතාවය තිබුණ නමුත් අවබෝධය කරා හිත පිහිටව ගන්න බැරි වෙච්ච, අවබෝධය කරා හිත පිහිටව ගන්න බැරුවම ලෙඩ වෙච්ච අස්සජී කියලා හාමුදුරුව කෙනෙක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකක් ඔය අස්සජී හාමුදුරුව හොඳටම ලෙඩ වුණාම බුදුරජාණන් වහන්සේ ඇහුවා ගිහින් විමසා හිටියා, අස්සජී දැන් මේ මොකක්ද ඔබට මොකක් හරි හිතේ පසුබෑමක් එහෙම තියනවාද කියලා ඇහුවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අනේ මොකක්වත් පසුබෑමක් නැහැ. හැබැයි මං කලින් මම චිත්ත සමාධිය මගේ හොඳට හිත වැඩුණා. අනේ ස්වාමීනි දැන් මට එහෙම චිත්ත සමාධිය වැඩෙන්නේ නැහැ. මට ඒක ගැනයි දුක. ඉතින් මම මේ ලෙඩ කය ලෙඩ වෙලා තියෙන නිසා ස්වාමීනි, මේ ඇඟ හොඳටම දුර්වල වෙලා තියෙන නිසා මට අර කලින් වැඩිච්ච චිත්ත සමාධිය ස්වාමීනි දැන් මගේ හිතේ වැඩෙන්නේ නැහැ. ඒක ගැන මට හරීම පසුබෑමක්, හිත වේදනාවක් තියෙනවා ස්වාමීනි කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ මතක් කළා යේතේ අස්සජී සමනා බ්‍රාහ්මණයා සමාධි සාරකා සමාධි සාමඤ්ඤාතේ සන්තං සමාධි අප්පටිලබතං එවං හෝති නෝ චස්සු මයා පරිහායාමාති.
උන්වහන්සේ කියනවා පින්වත් අස්සජී යම් ශ්‍රමණ කෙනෙක් ඉන්න පුළුවන්, බ්‍රාහ්මණයෙක් ඉන්න පුළුවන් සමාධියම සාරයේ වශයෙන් හිතනවා. සමාධියමයි මහානකම කියලා හිතනවා. මහානකම කියන්නේ සමාධියට කියලා හිතනවා. එතකොට එයාට හිතෙන්නේ හැම දෙයකම අග්‍රම දේ සමාධිය කියලයි. අන්න ඒ උදවියට තමයි සමාධිය නොලැබී යනකොට ওই විදියට හිතෙන්නේ. හැබැයි ඒ විදියට අපි හිතාගෙන ගියොත් අපේ හිත හැකිලිලා යනවා. පසුබෑමක්මයි ඇති වෙන්නේ. එතකොට සමාධිය නොලැබීම ගැන උනත් කනස්සල්ලක් හදාගන්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් ශ්‍රාවකයාව උද්‍යෝගයක් හදනවද, උනන්දුවක් හදනවද. අස්සජී මේ සමහර කෙනෙක් හිතන්න පුළුවන් සමාධි සාරකා සමාධි සාමඤ්ඤාතේ සන්තන් සමාධි අපටි ලබතන් ඒවං හෝති. සමහර අය හිතන්න පුළුවන් සමාධියමයි සාරය, මේ මහානකම තියෙන සමාධිය පිණිසමයි. අන්නේ උදවියට එහෙම හිතුනොත් එහෙම සමාධිය ලැබුණ නැත්තම් එහෙම හිතාගෙන ඉඳලා එතකොට එයා තුළ යම්කිසි පිරිහීමක්මයි ඇති වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි ධර්ම මාර්ගයෙන් කඩා වැටීමක්මයි ඇති වෙන්නේ. ධර්ම මාර්ගය තුළ දියුණුවක් නම් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට එතන යම්කිසි යාට තේරෙන භාෂාවෙන් මොකක්ද එහෙනම් විමසන්නේ? මොකක්ද එහෙනම් ඒ වෙලාවට විමස ගන්න ඕන සමාධියේ සාරේ මතු නොවුනොත්. තංකින් මඤ්ඤේති අස්සජී රූපං නිච්ඡං වා නිච්ඡං වාති අස්සජී ඔයා මොනවද හිතන්නේ? රූපේ කියන්නේ නිට්ටය වශයෙන් ගන්න පුළුවන් දෙයක්ද නැත්නම් අනිත්‍ය වශයෙන් පවතින දෙයක්ද? එතකොට උන්වහන්සේ කියනවා අනිච්ඡම් බන්ති ස්වාමිනී අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් අස්සජී ඒක දුකයිද සැපයිද? ස්වාමිනී ඒක දුකයි. යමක් වනාහි අනිත්‍ය නම් දුක් වෙනවා නම් ඒක වෙනස් වීමේ ධර්මතාවයට අයිති දෙයක් නම්, ඒ කියන්නේ විපරිණාමීය ධර්මතාවයට අයිති දෙයක් නම්, වෙනස් වෙන ස්වභාවයට අයිති දෙයක් නම් ඒක මගේ කියලා හරි, අස්සජී ඒක මම කියලා හරි, අස්සජී ඒක මගේ ආත්මය කියලා හරි මුලාවෙන් ගන්න එක සුදුසුයිද කියලා ඇහුවා. ඒ විදිහට මුලාවෙන් ගන්න එක සුදුසුයිද කියලා ඇහුවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මතු කරනවා ස්වාමිනී ඒක සුදුසු නෑ. එහෙනම් අස්සජී ඕකම තමයි වේදනාවටත්, ඕකම තමයි සංඥාවටත්, ඕකම තමයි සංස්කාරයටත්, ඕකම තමයි බලන්න කොච්චර තේරෙන භාෂාවෙන්ද මේක කියලා තියෙන්නේ. අපි මේ ලොකු වචන හොයාගෙන සාරබාර වචන හොයාගෙන ඇවිද්දට මේ දැන් සමහර අය ඉන්නවත් නොතේරෙන තරමට කැමති. දැන් මේ කාලේ ඉන්නවා සමහර අය ඒගොල්ලෝ බන තේරෙන්නේ නැත්තම් හරි කැමති. ඒතට මේ බන තේරෙන්නේ නැති මට්ටමට ටික එතකොට තේරෙන්නේ නැති වුණාට පස්සේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ තේරෙන්නේ නැතිකම තමයි ගැඹුර කියලා. ගම්බීරයි කියලා කියන්නේ ඒක නෙමෙයි පින්වත්නි. ගම්බීරාර්ථය කියලා කියන්නේ තේරෙන්නේ නැති එක නෙමෙයි. දැන් මොකක්වත් තේරෙන්නේ නැති වුණාම මිනිස්සු කියනවා අනේ ෂෝක් බණ ටික හොඳ ගැඹුරු බණක් හාමුදුරුවෝ කිව්වේ කියලා. තේරෙන්නේ නැතුව මේකේ හරය කොහොමද පින්වත්නි මතු කරගන්නේ? ඒ නිසා තේරෙන මට්ටමේ සිට Tamanගේ අවබෝධය පුහුණු කරගන්නයි තියෙන්නේ. අවබෝධය කරා යන්නයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අස්සජී සමාධියම සාරේ කියලා ගන්න එපා කියනවා. සමාධියමයි ශ්‍රේෂ්ඨ, සමාධියමයි උත්තරීතර, සමාධියෙන් තොරව යමක් නැහැ කියලා එහෙම හිතන්න එපා කියනවා. අස්සජී යම් වෙලාවක අනිත්‍ය දුක්ඛ අනාත්මේ රූපේ තුල අත්දකින්න කියනවා. අනිත්‍යතාවයේ දුක විපරිණාමයේ අනාත්මය වේදනාව තුල අත්දකින්න කියනවා. සංඥාව තුල අත්දකින්න කියනවා. සංස්කාරය තුල අත්දකින්න කියනවා. විඥානය තුල අත්දකින්න කියනවා. එහෙම දකින්නකොට අස්සජී අතීත අනාගත වර්තමානයේ යම් කිසි රූපයක් තියෙනවනම්, යම් කිසි වේදනාවක් තියෙනවනම්, යම් කිසි සංඥාවක් තියෙනවනම්, යම් කිසි සංකාරයක් තියෙනවනම්, යම් කිසි විඥානයක් තියෙනවනම්, ආධ්‍යාත්මික පංචස්කන්ධයක් තියෙනවනම්, ඒ කියන්නේ තමා කියලා සලකන පංචස්කන්ධය තියෙන්නේ. ඒ වගේම බාහිර පංචස්කන්ධයක් තියෙනවනම්, ඒ කියන්නේ බාහිර මගේ දරුවා, දුව, පුතා කිය අපි කතා කරන්නේ. ගොරෝසු ස්කන්ධයන් තියෙනවනම්, සියුම් ස්කන්ධයන් තියෙනවනම්, හීන ස්කන්ධයන් තියෙනවනම්, උසස් ස්කන්ධයන් තියෙනවනම්, ඒ වගේම දුර තියෙන ස්කන්ධයන් තියෙනවනම්, ළඟ තියෙන ස්කන්ධයක් තියෙනවනම්, මේ සෑම ස්කන්ධයක්ම මම වශයෙන් ගන්නේ නැතුව, මගේ වශයෙන් ගන්නේ නැතුව, මගේ ආත්මීය වශයෙන් ගන්නේ නැතුව යම් වෙලාවක ඒ ශ්‍රාවකයා Tamanගේ චින්තන රටාව පුහුණු කළොත් එහෙම ඒ චින්තන රටාව පුහුණු කරන ශ්‍රාවකයා තුල භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝම පැහැදිලිව වදාලා, පැහැදිලිව දේශනා කළා. ඒ ආකාරයෙන් යම් ශ්‍රාවකයෙක් ඒ යථාර්ථය දැක්කොත්,
ඒ දකින්න ශ්‍රාවකයා තුල ඒකාන්ත වශයෙන් ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු යමක් තියෙනවා නම් ඒක අවබෝධ කරනවා. උන්වහන්සේ මතක් කරන අස්සජී ආර්ය ශ්‍රාවකයා ওই විදිහටම ස්කන්ධයන් පිළිබඳව අනිත්‍යතාවය, දුක, විපරිණාමය, අනාත්මයම යම් වෙලාවක දැක්කොත් ඒක පළල්ව දැක්කොත් කොහොමද පළල්ව දකින්නේ? දැන් උදාහරණයක් විදිහට රූපේ ගමු. රූපේ කොහොමද පළල්ව දකින්නේ? ඇතුලේ රූපයක් හෝ වේවා, ඒ කියන්නේ තමන් වශයෙන් සලකන බාහිර රූපයක් හෝ වේවා, පිට බාහිර වශයෙන් සවිඥානික කයවල් සම්බන්ධව හරි, ඊට පස්සේ ගොරෝසු රූපයක් හරි, සියුම් රූපයක් හරි, හීනංවා පනීතංවා හීන රූපයක් හරි, උසස් රූපයක් හරි, දූරේවා සම්තිකේවා දුර රූපයක් හරි, ළඟ රූපයක් හරි, මේ සෑම රූපං සබ්බන් රූපං සියලුම රූප මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මීය වශයෙන් ගන්න සාරයක් නැහැ කියලා පංචස්කන්ධයම Taman තුලින්ම ගැඹුරින් විමසා හිටියොත් ඒකට ලොකු දහම් දැනුමක් ඕනේ නැහැ. ඒක ඒ පිළිබඳව ගැඹුරින් විමසා හිටියොත් එහෙම ඒක ප්‍රඥාවෙන්ම දැනගත්තොත් එහෙම ඒ දැනගත් ආර්ය ශ්‍රාවකයා තුල උන්වහන්සේ මතක් කරනවා රූපේ පිළිබඳව යම් කිසි නිර්වේදයක්මයි හටගන්නේ. මොකද මේක තමයි දුක. රූපය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ලෝකය උපාදානී වීමයි දුක. උපාදානයේ පවතින තාක්කල් එතන භවය පැනවෙනවමයි. භවයේ පැනවිච්ච තැනක ජරා මරණ දුක පැනවෙනවමයි. එතකොට ජරා මරණ දුකෙන් නිදහස් වීමක් අත්දකින්න ලැබෙන්නේ නෑමයි. එතකොට මේක විමසන්නේ නැතුව අපි වෙන මොනවා පාඩම් කරගත්තත්, මොනවා කටපාඩම් කරගෙන හිටියත්, මොනවා පුහුණු කර හිටියත් වැඩක් නෑ පින්වත්නි. එතකොට මේ අවබෝධයෙන්ම මේ පිළිබඳව ඇති වෙනකොට පින්වත්නි, එතකොට යාට රූපය ගැන නිර්වේදයක්මයි හටගන්නේ. වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන නිර්වේදයක්මයි හටගන්නේ. අවබෝධයෙන්ම කලකිරීමක්මයි හටගන්නේ. මේක ගැනයි කලකිරින්න තියෙන. එච්චරයි. මේක ගැන කලකිරුණොත් එහෙම අවබෝධයෙන්ම යම් වෙලාවක යා කලකිරුණොත් එහෙම ඒ කලකිරුණු විට පින්වත්නි, ඒ කලකිරුණු සිත සම්පූර්ණයෙන් ඇලින්නේ නැතුව වාසය කරනවා. නොඇලී වාසය කරනවා. මොකටද? රූපයට නොඇලී වාසය කරනවා. අන්න රූපේ උපාදානෙ වෙන්නේ නැහැ. වේදනාවට නොඇලී වාසය කරනවා. එතන වේදනාව උපාදානෙ වෙන්නේ නැහැ. සංඥාවට නොඇලී වාසය කරනවා. උපාදානෙ වෙන්නේ නැහැ. එතකොට නොඇලීම තමයි විරාගය කියලා අපි කතා කරන්නේ. එතකොට ඒ විරාගයේම පදනම් කරගෙන පින්වත්නි, නොඇලීමම පදනම් කරගෙන හිත තුල නිදහස් වීමක්, රූපයෙන් නිදහස් වීමක්, වේදනාවෙන් නිදහස් වීමක්, සංඥාවෙන් නිදහස් වීමක්, සංස්කාරයන්ගෙන් නිදහස් වීමක්, විඥාණයෙන් නිදහස් වීමක් එයාට අත්දැක ගන්න පුළුවන්. එතකොට එයාගේ අවබෝධඥානය සම්පූර්ණ වෙනවා. ඒ අවබෝධඥානය සම්පූර්ණ වෙච්ච තැනක එයා නැවත උපතක් කරා නොයන විදියට සම්පූර්ණයෙන්ම දුක සංසිඳිලා යනවා. සම්පූර්ණයෙන්ම පින්වත්නි එතන එයාගේ ජීවිතය තුළ දුක සංසිඳිලා යනවා. එතකොට එයාගේ දුක සම්පූර්ණයෙන්ම සංසිඳෙනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා නැවත උපතක් කරා නොයා සම්පූර්ණයෙන්ම සාංසාරික ජාලේ පැනවෙන්නේ නැතුව එයා දුකෙන් නිදහස් වෙච්ච සැබෑ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එතකොට මේ දුකෙන් නිදහස් වෙච්ච සැබෑ ශ්‍රාවක භාවයක් පිණිස අපි ක්‍රමානුකූලව අපේ හිත පුහුණු කරනවා නම්, ඒ හිත පුහුණු කරන ශ්‍රාවකයෙකුට හැම අත්දැකීමක් තුළම, උදාහරණයක් විදියට මේ ආයතන ක්‍රියාත්මක වෙනකොටත්, එතකොට ජරාවට පත්වීම තුලත්, ලෙඩ වෙනකොටත්, වයසට යෑම තුලත් මෙතන මේ පංචස්කන්ධයකම පහළවීමක් නේද තියෙන්නේ. මම මේ පංචස්කන්ධ දුකම නේද අත්දකින්නේ. උදාහරණයක් විදිහට අපි අර කෙටියෙන් කියපු චිත්ත වීතියක පහළවීම තුල පවා අපි මේ ස්කන්ධයන්ගේ පහළවීමක් නේද මෙතන තියෙන්නේ කියන එක අපි දැක ගන්න ඕන. හැම තැන හැම ක්‍රියාවලියකම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස මේ කවර අත්දැකීමක් ගත්තත් ස්කන්ධයන්ගේ පහළවීම දකින්න පුළුවන් විදිහට හිත හදාගන්න. ස්කන්ධයන්ගේ පහළවීම දකින්න පුළුවන් විදිහට හිත හදා. ඒක ඇති. සමාධිය දියුණු වෙන්නේ නැහැ කියලා කලබල වෙන්නත් එපා. ඇයි අස්සජී සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක සමාධියම සාරය වශයෙන් ගත්තොත් සමාධිය දියුණු කෙනෙකුට පංචස්කන්ධයේ උදේවැය දැකලා මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න පුළුවන්. ඒක සත්‍යයක්. ඒක බුද්ධ දේශනාවල ඊටාම මනවින් බොහෝම පැහැදිලිව මතුවෙච්ච කාරණයක් ඒක. ඒක මූලික බුද්ධ දේශනාවල ඊටාම සාරවත්ව පැහැදිලි වෙච්ච දෙයක්.
නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් සමහරට ලෙඩ වෙලා ලෙඩ ඇඳටම වෙලා සමාධියක් දියුණු කරගන්න බැරි මට්ටමේ කෙනෙක් ඉන්න පුළුවන්. එයා තුල සමාධිය නෑ කියලා දුක් වෙවි ඉන්නවට වඩා කොහෙන් හරි අවබෝධයේ පැත්තට නැමෙන්න පුළුවන් පාරක් පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේට උවමනා වුනේ. ඒකයි උන්වහන්සේ කිව්වේ මේ යේතේ අස්සජී සමනා බ්‍රාහ්මනා සමාධිසාරකා සමාධි සාමඤ්ඤාතේ සන්තං සමාධි අප්පටිලබතං එවං හෝති. මේ සමාධියම සාරයේ වශයෙන් හිතුවොත් සමාධිය වෙනුවෙන් මහාන උනේ කියලා හිතුවොත් අන්න ඒ උදවියට සමාධිය නොලැබුණොත් ලැබෙනවා නම් හොඳයි. නොලැබුණොත් එයාට හිතෙනවා අනේ මට මේක ලැබුණේ නෑ කියලා එයා තුල යම් පිරිහීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ පිරිහීමක් ඇති වෙන තැනක ඒ පුද්ගලයාගේ දියුණුවක් කවදාවත් අත්දකින්න බෑ. දියුණුවක් කියන්නේ තමන්ගේ හිත හැකිලිලා යනවා. එතකොට තමන්ගේ හිත හැකිලුණාට පස්සේ හැකිලිච්ච හිතක් තුල අවබෝධයට විවෘත වෙන්නේ නැහැ. එතකොට අවබෝධයට විවෘත වෙච්ච කෙනා දැන් සමාධිය නොලැබුණත් එයා පැති දෙකකින් දකින්න ඕන. එකක් තමයි අනිත්‍යතාවයේ පැහැදිලිව දකින්න ඕන. පින්වත්නි අනිත්‍යතාවයේ පැහැදිලිව දැක්කට පස්සේ අනාත්මයේ පැහැදිලිව දැක්කොත් තමයි සම්පූර්ණයෙන්ම අනුසය සමුග්ඝාත වශයෙන් සහ මුලින්ම උදුරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ අනිත්‍යතාවයේ විතරක් දැකලා කවදාවත් අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා අපි මෙතන අපි නිතර අපි නිකන් ඉද්දී පවා මේක මානසිකාරය කරනවා නම් බොහොම ප්‍රබලයි. අනිත්‍යතාවයේ කොයිතරම් මානසිකාරය කළත් එයාට සෝවාන් වෙන්නවත් අමාරුයි. හොඳම දේ තමයි අනාත්මය දකින්නම ඕන. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම අත්දකින්න පුළුවන් නම් වඩා හොඳයි. නමුත් මේක දියුණු කරගෙන යනකොට පින්වත්නි ප්‍රායෝගික ජීවිතය තුළ අනිත්‍යතාවයයි අනාත්මයයි තමයි වඩාත් ප්‍රකටව දැනෙන්නේ. බොහොම සුළු පිරිසක් ඉන්නවා අනිත්‍යතාවයට වඩා දුක පිළිබඳ හොඳටම ප්‍රකට වෙනවා. දුක ගැන හොඳටම සංවේදී වෙනවා. එතකොට දුක විතරක් දැක්කත් දුක්ඛානුපස්සනාව වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ තැන පහළ වෙනකොට ඒක දුක්ඛානුපස්සනාව වශයෙන් අනුපස්සනා කරා කියලා සෝවාන් වෙන්නවත් බෑ. එතකොට දුක්ඛානුපස්සනාව වඩන කෙනා අනිවාර්යෙන් අනාත්මානුපස්සනාව වඩන්න ඕන. ඒක තමයි ආශ්‍රව මේ අනුසය සමුග්ඝාත සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. අනුසය සම්පූර්ණයෙන් අයින් කරගන්නවා නම් ඒ සම්පූර්ණයෙන් අයින් කරගන්න ශ්‍රාවකයා තුළ ඒකාන්ත වශයෙන්ම අවබෝධය කරා යන්න පුළුවන් කියලා. ඔය සම්මාදිට්ඨික සූත්‍රය වගේ දේශනාවල හැම තැනින්ම සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන් කියලා මතු කරන්නේ විදර්ශනා සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් එයා සම්මාදිට්ඨිය සම්පූර්ණ කරගන්න තැනකට එයාගේ හිත හැදෙනවා කියලා මතක් කරන්නේ එයා හැම අත්දැකීමක් තුළම ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවා. හැම අත්දැකීමක් තුළම දැන් කුසලංච පජානාති කියන තැනින් සම්මා දිට්ඨියටපත් වෙලා ඒක විපස්සනා කරලා යම් ශ්‍රාවකෙක් අවබෝධයේ කරාම Tamanගේ හිත හදා ගන්නවා නම් ඒ අවබෝධයේ කරා හිත හදා ගන්න ශ්‍රාවකයා අනිවාර්යයෙන්ම ඒ කුසල්සිත තුල කුසලය තුල ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න ඕන. ඒ ඇතිවීම නැතිවීම තුල ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන කාරණේම පදනම් කරගෙන පින්වත්නි අනිත්‍ය වශයෙන් උත් දකින්න ඕන අනාත්ම වශයෙන් උත් දකින්න ඕන. නැත්තම් ඒ කියන්නේ අනාත්ම වශයෙන් දැක්කොත් තමයි ඒ දැක්ම තුල තමයි ප්‍රබල විදර්ශනාවක් ඒ ශ්‍රාවකයා තුල ගොඩනැගෙන්නේ. දැන් සම්මාදිට්ඨික සූත්‍රයේ කුසලං යතෝකෝ ආවුසෝ ආර්ය ශාවකෝ කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති එත්තා වතාපිකෝ ආවුසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨි හෝති කියලා එයා සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා ඒ පරියායෙම අවසානයේට මොකද්ද කියන්නේ? ඒ පරියායම කියනවා මේ ටික හොඳට දැනගත්තොත් සෝ සබ්බසෝ රාගානුසයම් පහය එතන රාගය අනුසය වශයෙන් ප්‍රහාණය වෙනවාය. පටිඝානුසයන් පහය පටිඝානුසයන් පටිවිනෝදෙත්වා පටිඝානුසය දුරු වෙනවාය. අස්මීති දිට්ඨි මානානුසයන් මම වෙමි කියන හැඟීම අයින් වෙනවාය. අවිජ්ජං පහය අවිද්‍යාව දුරු වෙනවාය. විජ්ජං උප්පාදිත්වා විද්‍යාව උපදිනවාය. දිට්ඨ ධම්මය දුක්ඛසන්තරෝ හෝති. දිට්ඨ ධම්ම වේදින වශයෙන් දුක අතුරුදහන් වෙනවාය කියලා කියනවා. ඒතර සූත්‍රයේ අන්තිමටම ඕක කියනවා නෙමෙයි.
යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියන කාරණේ කියලා ඊළඟට ඔය ටික කියනවා. එවනම් මේ කුසලයේ අකුසලයේ දැන ගැනීම මත දිට්ඨ ධම්ම වේදනීයවම දුක අතුරුදහන් වෙන තැනකට යාගේ හිත හැදෙනවා කියලා නෙමේ කියන්නේ. මේ ජීවිතයේදීම සම්පූර්ණයෙන් දිට්ඨ ධම්ම වේදිනී වශයෙන් යාගේ දුක අතුරුදහන් වෙනවා කියන කාරණේ තමයි මෙතන කියන්නේ. එතකොට මේ කුසලයයි අකුසලයයි දැන ගැනීමත් කුසල් මූලයත් අකුසල් මූලයත් දැන ගැනීමත් මත මේ දුක අතුරුදහන් වෙනවා කියන එක වෙනවා නම් මේ වෙනකොට අපේ දුක අතුරුදහන් වෙලා තියෙන්න ඕනනේ. මොකද අපි හොඳටම කුසලයේ කියන්නේ මෙයයි කියලා දන්නවා, අකුසලයේ කියන්නේ මෙයයි කියලා දන්නවා. කුසල මූලයේ කියන්නේ ලෝභ දේශ මොහ වලට, මේ අකුසල මූලය කියන්නේ මේ කුසල මූලය කියන්නේ අලෝභ ද්වේෂ සමෝහ වලට ඒකේ ප්‍රතිපක්ෂය කියලා අපි දන්නවා. එහෙම නැත්නම් මේක අපිට දුක අතුරුදහන් වෙන්න වෙන්නේ නැහැ. දුක අතුරුදහන් වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙතන පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පැහැදිලිව දැක ගන්න ඕනේ. එහෙමනම් ඒක නිසා අපි මීට කලින් ওই කටිනේ විදර්ශනා කරන විදිය ගැන, දානයක් දුන්නාම විපස්සනා කරන විදිය ගැන එහෙම කී කිව්වේ මේකම තමයි. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන මේ ජීවිතේ මොකටද? මේ ජීවිතේ දක්ෂ වෙන්න ඕන නොතේරෙන දහම් කාරණා ගැන හොය මතක තියාගෙන ඉන්න නෙමෙයි. අපි දක්ෂ වෙන්න ඕන මේ සෑම අත්දැකීමක් තුළම සිද්ධ වෙන පංචස්කන්ධ පරයය තේරුම් ගන්නයි. පංචස්කන්ධ පරයය නිකම්ම තේරුම් ගත්තට මදි. ඒ කියන්නේ මේ දැන් අපි කුසලයේ කරනකොට මෙන්න මෙතන තමයි විඥානය ස්කන්ධේ ක්‍රියාත්මක වෙන්නේ, සංඥා ස්කන්ධේ ක්‍රියාත්මක වෙන්නේ, ඊට පස්සේ වේදනා ස්කන්ධේ ක්‍රියාත්මක වෙන්නේ, ඒකට අනුව සිතුවිලි සංස්කාර ධර්ම පහළ වෙන්නේ, ඊට අනුව රූපස්කන්ධේ වෙනස් වෙන්නේ කියලා ඒක දැනගත්තට වැඩක් නැහැ. ඒ දැනගත්ත කියලා මොකක්වත් අවබෝධය කරා යන්නේ නැහැ. සම්මාදිට්ඨියේ පදනම විතරයි ගොඩ නැගෙන්නේ. ඒතර සම්මාදිට්ඨියේ පදනම විතරක් ගොඩ නැගිලා මදිනේ. ඒතර ඒ පදනම ගොඩ නැගුණා කියලා වැඩක් නැහැ නේ. මේක විපස්සනා සම්මාදිට්ඨියක් බවට හරව ගන්නත් ඕනේ. එතනින් එහාට ගිහින් මාර්ග ඵල සම්මාදිට්ඨියක් දක්වා මේක දියුණු කරගෙන ඉස්සරහට අපිට යන්නත් අවශ්‍යයි. ඒතර මේ ඵල සම්මාදිට්ඨියක් දක්වා ඉදිරියට මේක දියුණු කරගෙන යනවා නම් මේ පංචස්කන්ධේ කොතනද දැන් පිනක් කරනකොට ඒ පින කරන එක ඇස්සේ කොහොමද පංචස්කන්ධය ඇති වෙන්නේ කියන එක දැනගත්තට වැඩක් නැහැ. පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න ඕන ඒ સિદ્ધාන්තය ඇතුලේදී. ඒ ක්‍රියාවලිය ඇතුලේදී පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වෙන විදිහ දකින්න ඕන පින්වත්නි. එතකොට ඒ ඇතුලේදී ඒ ක්‍රියාවලිය දකිනකොට ඒ දකින ශ්‍රාවකයා තුල තමයි පින්වත්නි ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දකින්නකොට එයාට පිනත් අතහැරිලා යනවා. ඇයි? මේ පින කියන එක තුලත් ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් මිනා මෙතන මොකක්වත් නැහැ. පව කොහොමත් අතහැරිලා යනවා. ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් විනා මෙතන මොකක්වත් නැහැ කියලා. ඒතකොට පිනද පවද ඔක්කොම අතහැරිච්ච තැනක තමයි සම්පූර්ණයෙන්ම හිත විතර්කයන්ගෙන් මිදෙන්නේ. ඒතකොට හිත විතර්කයන්ගෙන් නිදහස් වෙලා පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයාට අවබෝධය කරා යන්න පුළුවන්. අන්නේ අවබෝධය කරා යන්න පුළුවන් විදියට පිනක් කළත්, පූජාවක් තිබ්බත්, වත්පිළිවෙත් කළත්, ලෙඩක් අත්දැක්කත්, වයසට යෑම ඉදිරියේත් ඔය අපි මීට කලින් ඔබට මතක ඇති සත්‍ය විභංග සූත්‍රයේදී ජාති ASCII කොහොමද පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙන්නේ, ජරාව ASCII කොහොමද ජරාව පංචස්කන්ධ මේ ඔක්කොම කියලා භාග්‍යවතුන් වහන්සේ මොකද පංච උපාදානස්කන්ධා දුක්ඛා සංක්ෂිප්තෝ මහණෙනි පංච උපාදානස්කන්ධයමයි දුක කියලා කිව්වේ ඇයි කියලා පැහැදිලි කළා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ චින්තන රටාව ගොඩ නැගෙන්න ඕන, කේන්ද්‍රගත වෙන්න ඕන කොහොමද? හැම අත්දැකීමක් තුළම පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම දකින්න ඕන. එතකොට පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක වෙන විදිය දකින්න ඕන. ඒක දැක්කට මදි. ඒක දැක්ක කියලා අවබෝධය කරා යන්න බෑ. පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවය දකින්න ඕන. අනිත්‍යතාවයේ දකිනකොට අවබෝධයේ කරා යන ශ්‍රාවකයෙකුගේ වැඩපිළිවෙලේ සැලකිය යුතු ප්‍රමාණයක් සම්පූර්ණ. ඒතකොට අනිත්‍යතාවය දැක්කට වැඩක් නැහැ. පංචස්කන්ධ ධර්මයන්ගේ අනාත්මය දකින්න ඕන. මේ අත්දකින කවර අත්දැකීමක් වුවත් මේ අත්දැකීම මත සිද්ධ වෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න දෙයක් නැති බව
තමන් දකින්න ඕනේ. ඒ දැක්ම තුළ ඒ ශ්‍රාවකයා තුළ අවබෝධය සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අවබෝධයට අදාළ මේක භාවනාවක් වශයෙන් වඩන්න ඕන. භාවනාවක් වශයෙන් පුහුණු කරන්න ඕන. ඒ භාවනාමය ඥානය තමයි ශ්‍රාවකයා අවබෝධය කරා හසුරුවන්නේ. එහෙමනම් ඔබ අද මේ දේශනාව එක අදහසක් ඔළුවට ගන්න. හැම අත්දැකීමක් තුළම ස්කන්ධයන්ගේ සමුදේ වැය දකින්න පුළුවන් මට්ටමට හිත පුහුණු කරගන්න. භාවනාවෙන් වාඩි වෙලා මේක කල්පනා කරනවා නෙමෙයි. දැන් බණ අහගෙන ඉන්න වෙලාවෙත් කරනවා නෙමෙයි. gedara ඉඳලා මාළු කපන වෙලාවෙත් මේක ක්‍රියාත්මක වෙන විදිය දකින්න පුළුවන් මට්ටමට හිත හදාගන්න. හාල් මැස්සෙගේ ඔළුව කඩන වෙලාවෙත් පින්වත්නි මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න පුළුවන්කම හදාගන්න. මේ අත්දැකීම තුළ මගේ ස්කන්ධයන්ගේ ඇතිවි නැතිවි යාමක් නේද සිද්ධ වුණේ කියන එක දකින්න පුහුණු වෙන විදියට හිත පුහුණු කරගන්න. එතකොට මේ පුහුණුව තමයි ඔබ අවබෝධයේ පැත්තට තල්ලු කරන්නේ. එතකොට ඒක නැතුව මොනව පාඩම් කළත්, අභිධර්මයේ පාඩම් කළත්, බෝධි පූජා ගවි පාඩම් කළත්, සූත්‍ර පිටකයේ කියවල පාඩම් කරගත්තත්, පිරිත් සජ්ජායනා කිරීමට ඒවා මුල ඉඳලා අගට කටපාඩම් කරගත්තත්, මේ මොනව කරගත්තත් වැඩක් නැහැ. මොනව කරගත්තත් වැඩක් නැහැ. මේවයි ලොකු ප්‍රයෝජනයක් නැහැ. එතකොට ඒ කියන්නේ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට මහ විශාල උදව්වක් හදාගන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. Tamanට දැනෙන තේරෙන මට්ටමින් මේක හොඳට හදාරලා මේකට අනුව භාවනාව පුහුණු කරන්න. ඒ පුහුණු කිරීමේදී මේ ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කරගන්න අවශ්‍ය නම් ඔය සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටකය හොඳට කියව තේරුම් ගන්න. හැබැයි ඒ කියවන එක අස්සේ තේරුම් ගන්න මෙතනත් ස්කන්ධ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වීමක්මයි සිද්ධ වෙන්නේ කියලා ඒතනත් තේරුම් ගන්න. එතකොට මේ සියල්ල පිළිබඳවම අනබිරතියක් හදාගෙන අපට පුළුවන් දුක නිමා කරගන්න. ඒ බඳු දුක නිමා කර ගැනීම පිණිස අපි ක්‍රමානුකූලව ධර්මයේ ගලපා ගත යුතුයි. ඒ ගලපා ගැනීම තුලින් අවබෝධය හදා ගන්න අවශ්‍යයි. ඒ බඳු අවබෝධයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනා උපකාර වේවා කියලා අපි ඔබට